අපි වෙමු සිරිලක බොදු දරුවෝ. හොඳයි පුතේ, අපි නැවතත් අනුමාතෘකාවක් කතා කරන්න යන්නේ. පුතේ, මේ අනුමාතෘකාව තමයි මගධය. මතක ඇති අපේ පුතාලට අපි 12 මහා ජනපද කතා කළා. 12 කියන්නේ 16ක්. ජනපද කියලා කියන්නේ ස්ථානයන්. එතකොට පුතේ, එතනදී අපි කතා කළා ජනපද 16ක්ම. ඒකින් අපි කතා කළානේ පුතේ 12ක්ම සමූහ ආණ්ඩුව විදිහටත් ඒ වගේම 4ක් රාජාණ්ඩු විදිහටත් අපි කතා කළා. පුතේ පුළුවන් නම් මතකයි නම් කියන්න බලන්නකෝ 12 මහා ජනපද. මම පුතාලාගේ මතකයන් අවදි කරන්න යන්නේ. මතකද මේ විදියට? අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, කූරු නේද? මතකද? අන්න පුතේ මේ විදියට පුතාලත් හොඳටම මතක තියාගෙන ඉන්න ඕන. ඉතින් පුතේ අර 16න් අපි ප්‍රධාන ඒවා කතා කරමු. අද අපිට කතා කරන්න නියමිත වෙලා තියෙන පුතේ මගධ කියන අනුමාතෘකාව. ඒතර පුතේ පුතාලා හොඳට මතක තියාගන්න අර මං කිව්වනේ රාජාණ්ඩු 4ක් තිබුණා කියලා. ඒ 4න් එකක් තමයි පුතේ මේ මගධය කියලා කියන්නේ. හොඳයි පුතේ, එහෙමනම් මේ අනුමාතෘකාව අපි ටිකක් හොයා බලමු. විශේෂයෙන්ම පුතාලා මේ මගධ කියන අනුමාතෘකාව කතා කරද්දී අපිට බලා ගන්න පුළුවන් අපේ පුතාලාගේ පහසුව සඳහා මම මේ විදියට අපේ පුතාලට මේ සිතියම සටහන් කරලා තියෙනවා. ඉතින් පුතේ හොඳටම බලන්නකෝ. හොඳටම බලන්න. දැන් අපේ පුතාලට පේනවා ඇති මේක මේ තියෙන පුතේ දඹදිව නේද? අපි දන්නවනේ එක. දඹදිව කියලා දන්නවා. මේ තියෙන අපේ ශ්‍රී ලංකාව. මේ තියෙන අපේ ශ්‍රී ලංකාව. එතකොට පුතේ මගධ කියන ස්ථානය අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. හොඳට බලන්න පුතේ. හොඳට බලන්නකෝ. අන්න පුතේ මේ ස්ථානය අපිට මෙතනදී හොඳටම බලා ගන්න පුළුවන්. එතකොට පුතේ බලන්නකෝ නිකන් ඒ ස්ථානයේ ලෙහෙසි පහසු ස්ථානයකුත් නෙමෙයි. ඒක ටිකක් ලොකු ස්ථානයක් පුතේ. ඒක ලොකු ස්ථානයක් මගධ. එතකොට පුතේ මේ මගධ කියන ස්ථානයක් ගැන තමයි මේ කතා කරන්නේ. අපේ අනුමාතෘකාව තමයි මේ විදියට සටහන් කරලා තියෙන්නේ. පුතේ මෙතනදී අපි මේ මගධයේ තුල තිබුණේ කොහොමද? කවුද පාලනය කරේ? මේ ස්ථානය කොතනද තියෙන්නේ? කොහොමද පිහිටා තිබෙන්නේ? ඒවා අපි කතා කරමු පුතේ. හොඳයි. අපේ පුතාලට දැන් හොඳ පැහැදිලි සිතියමක් මෙතන තියෙනවා. අපේ පුතාලට දල අදහසක් වශයෙන් මේ විදිහට ගන්න පුළුවන්. මගධ තියෙන්නේ මෙතන කියලා අපේ පුතාලට පැහැදිලි වෙනවා. හොඳයි පුතේ, අපි ටිකින් ටික බලමු මේ මගධය තුල තිබුණු විශේෂත්වය සහ මගධ කියන්නේ මොකක්ද කියලා අපි බලමු. හොඳයි පුතේ, අපි බලමු මේ අර ටිකක් පුංචිවට තිබුණු සිතියම අපේ පුතාලට මම ටිකක් ලොකු කරලා ඔන්න පෙන්වන්න යන්නේ. මොකද මේක අපේ පුතාලගේ පහසුව සඳහා. ඉතින් පුතේ මේ තියෙන්නේ මගධ. මේ තියෙන්නේ මගධ. ඔය පුතේ සාමාන්‍යයෙන් ස්ථානයක අපි සුපිරි ස්ථානයක් ඇති කරගන්නවා. එහෙමත් නැත්නම් විශේෂ ස්ථානයක් අපි ඕනම ස්ථානයකදී අපි සාමාන්‍යයෙන් සටහන් කරනවා. ඒක ඕනම තැනක තියෙන විශේෂත්වයක්. දැන් පුතේ හිතන්නකෝ ආයතනයක් ගත්තත් ඒ ආයතනේ නායකයෙක් ඉන්නවා. නේද? හැම තැනකම එහෙමයි. එක් මම ওই උදාහරණයක් වශයෙන් පුතාලට ඔය කිව්වා විතරයි. ඒතර පුතේ දැන් මේ ස්ථානයේත් විශේෂ ස්ථානයක් ගැන අපි කතා කරනවා. ඒ තමයි පුතේ මගධයේ
අගනුවර මගදේ අගනුවර ඒ තමයි පුතේ රජගහ නුවර. දැන් පැහැදිලි ඇති අපේ පුතාලට. හැබැයි පුතේ මතක තියාගන්න මේ ස්ථානයේ උනත් කලින් කලට වෙනස් වෙනවා. හැම දෙයක් වෙනස් වෙන ලෝකේ ඉතින් මේක ඉතින් සාමාන්‍ය දෙයක්. මොකද ඔය අගනුවර කියන ඒවා පුතේ කාලින් කාලෙට කලින් කලට වෙනස් වෙන්න පුළුවන්. අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ පුතේ මගධයේ අගනුවර විදියට පිළිගන්නේ රජගහ නුවර. පුතේ මේ දේශ සීමාව පොඩ්ඩක් බලමුද? අපි කතා කරනවානේ දේශ සීමාව සම්බන්ධව. දැන් ඇත්තටම ශ්‍රී ලංකාව කියලා කියන පුතේ දූපතක්. එතකොට අපිට සාමාන්‍ය සීමා ගත්තාම අපි ඔක්කොම හොයන්නේ මුහුදට නේද? දූපතක්නේ. නේද? සම්පූර්ණයෙන් අපේ වටේම තියෙන මුහුද. හැබැයි පුතේ මේ ජනපදයන් ගත්තාම පුතේ ඒවයි සීමාවන් තියෙනවා. මොකක්ද මේ සීමාවන්? එහෙමත් නැත්නම් මගධයේ තිබුණු සීමාවන් මොකක්ද කියලා අපි බලමු පුතේ. අපේ පුතාලට පේනවා ඇති. දැන් මේක මෙහෙමනේ පුතේ වෙන්නේ. මේක තමයි උතුර. මේක දකුණ. ඒ වගේම තමයි පුතේ මේක බස්නාහිර, මේක නැගෙනහිර. ඔය විදිහට තමයි සටහන් කරන්න පුළුවන්. එතකොට පුතේ හොඳටම බලන්න උතුරෙන් ගංගා නදිය, උතුරෙන් ගංගා නදිය. ඒ වගේම තමයි පුතේ දකුණින් සෝන නදිය. නැගෙනහිර දිශාවෙන් බලා ගන්න පුළුවන් චම්පා නදිය. ඊට පස්සේ පුතේ බස්නාහිරෙන් බලා ගන්න පුළුවන් වින්ධ්‍යා කඳු වැටිය. තුන් පැත්තකින් ගංගාවල් තුනක්. හරිම විශේෂයි. හරිම විශේෂයි. මොකද එහෙම කියන්නේ හේතුව දන්නවද පුතේ? දැන් ගඟක් තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ දේශය, ඒ ජනපදය සරුසාරවත් ජනපදයක්. හේතුව වතුර නිතරම ගලනවා. එතකොට කුඹුරු ටික, පස් ටික බොහොම සරුවත් වෙනවා පුතේ. දැන් ගංගාවල් තුනක්ම නේ? ගංගා, ඒ වගේම පුතේ පුතාලට හොඳට පේන චම්පා නේද? සෝන, ගංගාවල් තුනක්ම. එතනින් විතරක් නම් කමක් නැහැ. වින්ධ්‍යා කඳු වැටිය හරිම ලස්සන ස්ථානයක් පුතේ. ඒ කියන්නේ කොළම කොළ පාටයි. එසා පුතේ මේ මගධය හරිම ලස්සන රටක්. මොකද බුදුහාමුදුරුන්ගේ ජීවිත කාලේ උන්වහන්සේ ගොඩක් කාලයක් මේ රජගහ නුවර එහෙමත් නැත්නම් මගධේ වාසය කළා. ඉතින් පුතේ මේ ගැන අපි තවත් කතා කරමු. පුතාලට දැන් පැහැදිලි ඇති මේ මගධයේ එහෙමත් නැත්නම් මගධ දේශයේ දේශ සීමාවන්. හොඳයි පුතේ අපි බලමු මේ මගධය තුල තිබුණු දේවල්, විශේෂත්වයන් ගැන අපි කතා කරමු පුතේ. අපේ පුතාලට ඊළඟ කොටසේදී බලා ගන්න පුළුවන් මේ මගධය තුල තිබුණු විශේෂ කාරණාවන්. මම පුතාලගේ පහසුව සඳහා මේ විදියට සටහන් කරලා තියෙනවා. ඉතින් පුතේ ඔබගේ පොතේ නේද? ඔබගේ අපි කියනවානේ අච්චු පොතේ ටෙක්ස්ට් බුක් එකේ බලන්න ඔය කාරණය සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපේ පුතාලගේ පහසුව සඳහා තමයි මම මේ විදියට වෙන් කරලා තියෙන්නේ. පුතේ අර මං කලින් කිව්වා නේද? මගධයේ අගනුවර තමයි රජගහ. ඒක මුලින්ම සඳහන් වෙනවා. හොඳට බලන්න පුතේ. මගධ රාජධානියේ අගනගරය ලෙස රජගහ ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපි අහලා තියෙනවා ඌරුවේල කස්සප, නදී කශ්‍යප, ගයා කස්සප නේ? මේ කට්ටිය පුතේ එහෙ තමයි හිටියේ. කොහෙද එහෙ? මගධේ. මගධේ හිටියේ මේ කට්ටිය. අවසානයේදී මේගොල්ලෝ බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පුතේ
මේගොල්ලෝ බුදුහාමුදුරුවෝ අනුගමනය කරනවා. එතකොට පුතේ මතක තියාගන්න මේගොල්ලෝ දැන් මේගොල්ලන්ට අපි කියනවා තුම්බෑ ජටිලයන් කියලා පුතේ. අහලා ඇතිනේ 500යි 300යි 200යි. අන්න ඒගොල්ලොත් එක්ක ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ නායකයෝ එසේ මෙසේ කට්ටියක් එහෙම නෙමෙයි. නායකයෝ පුතේ ඒගොල්ලෝ පුතේ මොකද උනේ? බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙ බොඩපත් වුණා. එතකොට පුතේ තුම්බෑ ජටිලයන් මේ මගදී තමයි හිටියේ. ඊට පස්සේ පුතේ බලන්නකෝ මේ මගදී පුතේ මිනිස්සු හරිම නෝනක්කාරයි. ඒගොල්ලෝ මේ එහෙම මේ සාමාන්‍ය පුද්ගලයෝ එහෙම නෙමෙයි. මේ මිනිස්සු දානය පිළිබඳව හොඳ හැටි දැනගෙන හිටපු කට්ටියක්. ඒ නිසා පුතේ මහදන් පූජා කරලා තියෙනවා. අතරම මේ මගදී කියන කොටසේදී අපි මම අපේ පුතාලාට සරලව කිව්වට සූත්‍රවල බොහොම අධික වශයෙන් පැහැදිලි කිරීම සහ අධික කතාවන් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මේ මගදී තපෝදා කියලා ගඟක් තිබුණා. ඔය ගඟ හරිම ප්‍රසිද්ධයි පුතේ. ඉතින් පුතේ ඉතින් අද කාලේ වගේ නෙමෙනේ. ඒ කාලේ කවුරුත් නෑවේ ගඟෙන්. ගඟින් නෑවේ. ඒතර පුතේ දැන් නාන්න කියන්නේ දැන් මෙතන පොඩි කට්ටියත් නානවා නේද? දැන් පොඩි කට්ටිය නම් කමකුත් නෑ ලොකු අයත් නානවා. ස්ත්‍රී පාර්ශවෙත් නානවා. දැන් මිනිස්සු විතරක් නම් කමක් නෑ පුතේ. ඔය ගඟේ හරක්, මීහරක්, සත්තු බව නානවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක නේ සාමාන්‍ය දෙයක්. මිනිස්සුන්ට අවුලකුත් නෑ ඒක. ඉතින් සාමාන්‍ය දෙයක්. ඉතින් පුතේ ඔය තපෝදා මේ නදියේ දවසක් රජතුමාත් ඔන්න නාන්න යනවා. බලන්න පුතේ රජතුමා කවුද? බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා පවා නාන්න කියලා තියෙනවා. බලන්න පුතේ ඒතොර ආයෙත් අහන්න දෙයක් තියෙනවද? කිසිම සැකයක් නැහැ. රජතුමා පවා නාන්න කියලා තියෙනවා. නාන්න යනකොට පුතේ විශේෂ කාරණයක් සිද්ධ වෙන්නේ තමයි හාමුදුරුවරු පැම් පහසු වෙනවා. දැන් මාර වැඩි. දැන් හාමුදුරුවෝ පැම් පහසු වෙන ගමන් තමයි මේ ඉන්නේ. රජතුමා ගොඩේ ඉඳන් බලන් ඉන්නවා. හාමුදුරුවෝ පැම් පහසු උනාට පස්සේ තමයි මං නාන්නේ කියලා. දැන් මේ විදිහට තමයි හිතන් ඉන්නේ පුතේ. මේ විදිහට හිතාගෙන ඉනකොට හිතා ඉන්නකොට පුතේ හාමුදුරුවෝ වඩිනවා, ආයෙත් යනවා, එනවා නේ? මේ විදිහට උන්වහන්සේලා පැම් පහසු වෙලා යනවා, ආයෙත් වඩිනවා, ආයෙත් යනවා. මේ විදිහට පුතේ හාමුදුරුවෝ කොච්චර හිටියාද කියලා කියනවා නම් පුතේ රජතුමා නාලා ඉවර වෙලා යනකොට රජගහ නුවර දොරටු වහලා. ඒ කියන්නේ රැ වෙලා කියන එකයි පුතේ මේ කියන්නේ. ඒතර බලන්න පුතේ කොච්චරනම් හාමුදුරුවරු වැඩි හිටියද කියලා. ඒ නිසා පුතේ ඔය මේ මගධය කියලා කියන්නේ ශාස්ත්‍රීක ජනපදයක්. ඒ වගේම තමයි පුතේ දැන් මෙතනදී විශේෂ කාරණා තමයි හාමුදුරුවරුත් සෑහෙන්න ඒ කාලේ වැඩි හිටියා. ඉතින් පුතේ හාමුදුරුවරු පැම් පහසු වෙලා අවසන් වෙනකොට තමයි රජතුමා නෑවේ නාලා ඉවර වෙනකොට යනකොට රජවාසල වහලා. හරිම පුදුමයි. ඉතින් වෙද්දි රෑ වෙනවා. මේ ආරංචි අපේ බුදුහාමුදුරුවන්ට යනවා. මේ පණිවිඩය ඔහොම බුදුහාමුදුරුවන්ගේ කනට යනවා. බුදුහාමුදුරු පැහැදිලි කරනවා මහණෙනි ඕගොල්ලෝ නානකොට එහෙමත් නැත්නම් පැම් පහසු වෙනකොට ඉක්මනට පැම් පහසු වෙලා ඉවර වෙලා එතනින් ඉවත් වෙන්න කියලා. ඉතින් පුතේ ওই විදිහට හාමුදුරුවන්ට අවවාදයක් කරනවා. ඉතින් පුතේ අන්න ඒක තමයි විශේෂත්වය. ඒ කියන්නේ මෙතනින් මේ අදහස් කරන්නේ පුතේ හාමුදුරුවෝ සෑහෙන්න වැඩි හිටියා. මගධ දේශේ. ඊට පස්සේ බලමු පුතේ වේලුවන පූජාව. ඒතර වේලුවනාරාමේ තියෙන පුතේ මගධේ. මොකද්ද වේලුවන කියන්නේ? වේලු කියන එක තේරුම පුතේ මොකද්ද? උණ. උණ වට දැකලා තියෙනවනේ පුතේ. ඒතර පුතේ මේ දැන් මෙතන උණ එක ගහක් විතරක් නෙමෙයි
ඔයගොල්ලෝ පුතාලා හැමෝම දන්නවා උණ ගස් හැදෙනකොට එහෙම පඳුරු ගණන් හැදෙන්නේ. ඒ නිසා පුතේ මේ නම තියන්නේ දැන් සාමාන්‍ය අපි දන්නවා පුතේ හැමෝම නිකම් මේ ආවට ගියාට එහෙම නම් තියන්නේ නැහැ. ඒ නම් තියන්නේ විශේෂ හේතු තියෙනවා. එතකොට මේ වේලුවනය කියලා කියනවා අපි. එහෙම නම තියන්න හේතුව තමයි පුතේ උන්න ගස් බොහොමයක් තිබුණා. ඉතින් වේලුවනාරාමය තියෙන පුතේ කොහෙද? මගදේ. ඊට පස්සේ බලමු පුතේ. අන්න වැදගත් කාරණයක්. ඒ තමයි අගසව් දෙනම සරියුත් මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ. දැන් අපි දන්නවනේ කෝලිත උපතිස්ස මේ අපේ ගිහි කාලේ නේද? අගසව් දෙනම ගිහි කාලේ තමයි කෝලිත උපතිස්ස. ඒතර පුතේ සංජය පිරිවෙජ්ජියාගේ ශ්‍රාවකයන් විදිහට ඉඳලා බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහලා ඔන්න බුද්ධ ශාසනයේ අගසව් තනතුරු ලබන පුතේ. ඒතර මේ අගසව් දෙන්නම වැඩ හිටියේ පුතේ කොහෙද? මගදේ. හොඳට මතක තියාගන්න පුතේ. ඒතර අපි දන්නවා ඇත්තටම උන්වහන්සේලා බුදුහාමුදුරුවෝ ආශ්‍රය කරලා නිශ්චය කරලා උන්වහන්සේගේ ධර්මයේ හොඳටම දැනගෙන ඇත්තටම මේ අගසව් තනතුර කියලා කියන්නේ ලෙහෙසි පහසු තනතුර එහෙම නෙමෙයි පුතේ. වැදගත් තනතුරු දෙකක්. ඉතින් පුතේ ඔය අගසව් දෙන්නමත් වැඩම කර හිටියේ මගදේ. ඊට පස්සේ පුතේ අපි බලමු khema විසව. khema කියන්නේ කවුද දන්නවද? බිම්බිසාර රජතුමාගේ අගබිසව. හැබැයි දන්නවද පුතේ දැන් ඔය අගබිසව මේ හරිම ආඩම්බරෙන් තමයි හිටියේ. දැන් එයා හරි ලස්සනයි. දැන් සාමාන්‍ය ඔය ලස්සන අය එහෙම පුතේ ආඩම්බරයි. ඉතින් khemaත් හරිම ආඩම්බරෙන් තමයි හිටියේ. එයා දැනගෙන හිටියා බුදුහාමුදුරුවෝ නිතරම අනිත්‍ය සම්බන්ධව දේශනා කරන කෙනෙක්. නිතරම දුක් ගැන දේශනා කරන කෙනෙක්. ඒ නිසා මම නම් යන්නේ බුදුහාමුදුරන්ගේ මනහන්න. මම නම් කීයටවත් යන්නේ. මෙහෙම තමයි කී හිටියේ. හැබැයි පුතේ දවසක් උදා වුණා බුදුහාමුදුරුවෝ හම් වෙන්න අවස්ථාවක් ආවා. අවස්ථාවක් ආවම බුදුහාමුදුරුවෝ හම්බුණා. ඒත් මේ කැමැත්තෙන් ගියා නෙමෙයි. ඉතින් පුතේ බුදුහාමුදුරුවෝ වැඩම කරලා ඉන්නවා දෙපැත්තෙම දෙවඟනන් දෙන්නේ පවන් සලනවා. ඒ දෙන්න හරිම ලස්සනයි. khema මේක බැලුවට පස්සේ khemaට හිතෙනවා දෙයියනේ මේ දෙන්නව ළඟ මම තිබ්බාම හරියට නිකන් කවුරු කෙනෙක් වගේද. එයාටවත් හිතා ගන්න බෑ. khema කල්පනා කරනවා මෙච්චර ලස්සන දෙන්නෙක් දෙපැත්තේ ඉඳන් පවන් සලනවා. මන් දිහා බලන්නකෝ. මම මෙයාලා ළඟින්වත් යන්නේ නැහැ. මේ විදිහට ඇය කල්පනා කරනවා. ඒතොර එයා khema විසව තමන්ව අර දෙදෙනත් එක්ක සසඳනකොට පුතේ ඇත්තටම කියන්න දෙයක් නැහැ. අර දෙවඟනන්නේ හරිම ලස්සනයි. හරිම පිළිවෙලට ඇඳුම් ඇඳලා හරිම පිළිවෙලට ඉන්නවා. මේක බලන් හිටපු khema ඔන්න දැන් එයා කල්පනා කරනවා තනියම. කල්පනා කරනකොට පුතේ බුදුහාමුදුරුවන්ගේ බලයෙන් උන්වහන්සේ ඒ වෙලාවේ අර දෙන්නව ටිකක් ඔන්න වයසට යවනවා. එහෙමත් නැත්නම් වයස ඔන්න වැඩි වෙන්න පටන් අරගෙන මධ්‍යම වයස, ඒ වගේම වයෝ වෘද්ධ වයස දෙපැත්තේ ඉන්න දෙවඟනන්ගේ දිහා බලලා අර වගේ අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම බලන් ඉන්න පුතේ කවුද? khema විසව. දැන් බලන් ඉඳලා එයා හිතනවා අනේ මොකද මේ වුනේ? එකපාරටම බුදු අම්මේ. එහෙමනේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. එයාටත් හිතා ගන්න බෑ මොකද්ද මේ ඇත්තටම වෙන්නේ කියලා. කල්පනා කළා මේ ලස්සනට හිටපු දෙන්නෙක් නේද මේ වයසට ගිහිල්ලා. අන්තිමට පුතේ මොකද දන්නවද? ඒ දෙන්න අර මේ පවන් සලසල හිටියේ. එකපාරටම දඩහ කළ වැටෙනවා. වැටුණම පුතේ khema කල්පනා කරනවා මෙච්චර ලස්සනට හිටපු දෙන්න බොහොම පිළිවෙලට හිටපු දෙන්න බලන්න මොකද උනේ එකපාරට මට හිතා ගන්න බෑ. ඒ වෙලාවෙම තීරණය කරනවා අනේ දෙයියනේ හපොයි දෙයියනේ
මේ ශරීරයේ නේද මේ අපි මෙච්චර ආඩම්බර වෙන්නේ අපි මෙච්චර මේ ශරීරය ගැන අපිම ගැන හිතන්නේ අනේ දෙයනේ මේ ශරීරය කියන්නේ සාමාන්‍ය දෙයක් නේ මේ විදිහට පුතේ කල්පනාට පස්සේ මහාන වෙනවා බලන්න පුතේ හරි ලස්සන කතාවක් එක පුතේ මම පුතාලට පහසුව විදිහට කෙටියෙන් තමයි ওই කතාව කිව්වේ පුතේ හොඳට මතක තියාගන්න පුතේ කේමා විසව ඔන්න මගදී තමයි හිටියේ හොඳයි පුතේ ඊට පස්සේ පුතේ අපිට බලා ගන්න පුළුවන් භද්‍රා කුණ්ඩල කේසී චාලා උපචාලා හා සිසුපචාලා පුතේ හොඳට බලන්න මේ නම් ටික භද්‍රා කුණ්ඩල කේසී චාලා උපචාලා හා සිසුපචාලා මෙන්න මේගොල්ලොත් පුතේ ඔන්න මගද තමයි හිටියේ මේගොල්ලෝගේ වෙන්නම කතා තියෙනවා පුතේ ඊට පස්සේ පුතේ අපි බලමු කෝට්ටදන්ත බමුණා යාගය කිරීමට ගිය කල බණ අසා පැහැදුනේය ඇත්තම කතාව තමයි පුතේ ඔය යාගය කියන එකකින් කරන්නේ මොකද්ද සත්තු දහස් ගාණක් ගෙනල්ලා බෙල්ල කප්පලා ලේ වලින් ඒ පිට ගින්දර ගොඩක් ගහලා ඒ ලේ පුච්චනවා ඒ වගේම සත්තු ගාණක් අරන් ඇවිල්ලා පුතේ මරනවා ඒ වෙ ඉතින් අස්වැයෝ ඉන්නවා ගවයෝ ඉන්නවා එළුවෝ ඉන්නවා ඇත්තටම දැන් අපි ගවයා කියන එක්කිනා දෙවියන් විදියට සලකනවා දැන් ওই ගවයන්ට ලොකු ස්ථානයක් තියෙනවා ඉන්දියාවේ හැබැයි පුතේ ඒත් මේ බමුණු කට්ටිය අර සත්තු ගෙනල්ලා අස්වැයෝද ඒ වගේම එළුවෝද බල්ලෝද ওই විදිහට සත්තු ගානක් ගෙනලා පුතේ යාග කරනවා මේ කූටදන්ත කියන බමුණත් පුතේ ඔන්න යාග කරන ලෑස්තිලා හිටියේ බුදුහාමුදුරුවෝ වැඩියා ධර්ම දේශනා කළා මෙන්න පුතේ ධර්මය අහලා ඒ වෙලාවෙම පැහැදුනා අන්න පුතේ අර වගේ දැන් ඔය එක්තරා අවස්ථාවක් විතරයි පුතේ උවිත කලින් කොච්චරනම් යාග කරලා ඇතිද නේ කොච්චරනම් යාග කරලා ඇතිද ඔය එක අවස්ථාවක් විතරයි පුතේ ඒ වෙලාවේ අපේ බුදුහාමුදුරුවෝ පැමිණිලා ධර්ම දේශනා කළාට පස්සේ ඔන්න පුතේ මොකද උනේ පැහැදුනා බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ශ්‍රාවකෙක් වඩපත් වුණා මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කොහෙද පුතේ මගධේ පුතේ ඊට පස්සේ අපි දන්නවා පුතේ හැමෝම අපි දන්නවා සූත්‍රයක් තමයි ආටානාටිය සූත්‍රය මේ සූත්‍රය තුන්වහන්සේ දේශනා කරන්නේ මගධේ පුතේ ඉතින් ওই විදිහට පුතේ අපිට මේ විදිහට සටහන් කරන්න පුළුවන් හොඳයි පුතේ අපි ඊළඟට බලමු මගධේ තිබුණු විශේෂතා මේ ස්ථානය ගැන කතා කරද්දිත් පුතේ විශේෂතා ගැන අපිට කතා කරන්න පුළුවන් මොනෝද විශේෂතාවන් අන්නේ මාතෘකාව යටතේ දැන් අපි පුතේ අපි කතා කරමින් ඉන්නේ මගධේ තිබුණු විශේෂතා කියන අනුමාතෘකාව. එතකොට පුතේ මොකද්ද ඇත්තටම තිබුණු විශේෂයන්? අන්න ඒ ගැන තමයි පුතේ මේ මෙතනදී අපි කතා කරන්නේ. අපිට පුතේ බලා ගන්න පුළුවන් ඒ තමයි දැන් බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ නේද? අනාථපිණ්ඩික නැත්නම් අපි කියනවා අන්නේ පිටු සිටුතුමා ඒ වගේම තමයි පුතේ විසාකා මහා උපාසිකා මේ දෙන්න පුතේ අග්‍රගණ්‍ය එහෙමත් නැත්නම් අග්‍රදායකයෝ අනේ පිටු සිටුතුමා ගැන අහන්න දෙයක් නැහැ පුතේ ඒ වගේම විසාකා මහා උපාසිකාව හරිම වැදගත් චරිත දෙකක් පුතාලා හැමෝම දන්නවා ඇති අවුරුදු 7 දී විසාකා මහා උපාසිකාව සෝවාන් වෙනවා. ඒ වගේම පුතේ විසාකා මහා උපාසිකාව කියලා කියන්නේ ළඟින්ම බොහොම ශ්‍රද්ධාවන්ත ඒ වගේම බොහොම ලස්සනට ජීවත් වෙච්ච අය. අන්න ඒ අය තමයි පුතේ බුදුහාමුදුරුවන්ගේ අග්‍රදායකයෝනේ. පුතේ අපි දන්නවනේ අනාථපිණ්ඩික සිටුවරයා. පුතේ ඔය අනාථපිණ්ඩික සිටුවරයා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අහලා මොන ධර්මයේ වැළඳගත්තා පුතේ. ඊට පස්සේ පුතේ බලමු මුල් දේශනා බොහොමයකට මධ්‍යස්ථානයක් වුණා මේ මගධය.
දැන් පුතේ දැන් බුදුහාමුදුරුවෝ ධර්ම ප්‍රචාරය කරගෙන යනකොට නොඑක් අය අහු වෙනවනේ පුතේ. නේද? දැන් ওই මගදේත් තුනත් පුතේ සෑහෙන්න දාර්ශනික මත ඉදිරිපත් කරපු අය උනතරන් හිටියා. ඒතොර ඒ අය හමු වෙනවා, ඒගොල්ලොන්ට ධර්ම දේශනා කරනවා, ඒගොල්ලෝ පැහැදෙනවා. ඉතින් අතරම මේක මුල් දේශනාවලදී උන්වහන්සේගේ මේ ප්‍රධාන මධ්‍යස්ථානයක් කිව්වොත් මං නිවැරදි පුතේ. ඒ විතරක් නෙමෙයි පුතේ. වේලුවනය නේද? මං කලින් කතා කළේ පුතේ. නේ? ඊට පස්සේ ගිජ්ජකූට මේ පර්වතයේ පුතේ ලෙහෙසි පොඩි එකක් එහෙම නෙමෙයි. ගිජ්ජකූට අපේ පුතාලා බලලත් ඇති. ගිජ්ජකූට කියලා කියන්නේ ලොකු පර්වතයක්. ඒ බුදුහාමුදුරුවෝ උන්වහන්සේ වස් පවා එතන වැඩම කරලා තියෙන වස් කාලේ වුණත්. නේද? ඉතින් ගිජ්ජකූටේ තියෙන්නේ කොහෙද පුතේ? මගධයි. ඒ විතරක් නෙමෙයි පුතේ. තපෝදාරාමය, කලන්දක නිවාප ගැන කතා කරද්දී පුතේ අපිට ගොඩාක් වෙලාවට ওই සූත්‍රවලදී අපිට හමු වෙනවා. කලන්දක නිවාප කියන්නේ ලේනුන්ගේ වාසස්ථානය කියන්නේ. එතකොට ගොඩාක් ලේනුන් එහි වාසය කරලා තිබෙනවා. ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි පුතේ පාවාරික අඹ වනය, සීත වනය, ශාස්ත්‍රවරුන්ගේ හා විමුක්තිකාමීන්ගේ මධ්‍යස්ථානයක් බවට පත් වුණා. ඒ වගේම තමයි පුතේ වෙළඳ මාර්ග කීපයකට මධ්‍යස්ථානයක් වුණා. අක්කෝසක භාරද්වාජ හා අග්ගික භාරද්වාජ මෙන්න මේ දෙන්නත් පුතේ හිටියේ කොහෙද? මගධේ. දැන් අපි පුතාලට විශේෂයෙන්ම මගධයේ තිබුණු විශේෂතාවන් ගැන පොඩි අදහසක් එනවා ඇති. පොඩි කිව්වට පොඩිමත් නෙමෙයි. දල වශයෙන්ම කිව්වොත් ප්‍රශ්නයට පිළිතුරු ලියන්න පුළුවන් ආකාරයේ දැනුමක් අපේ පුතාලට ඇති. ඒතර පුතේ අපි දන්නවනේ හැමෝම මගධය කියන්නේ ලොකු රටක්. අනිත් එක රාජාණ්ඩුවක්. අපි දන්නවා පාලනය කරේ බිම්බිසාර රජතුමා. ඊට පස්සේ අජාසත්. දැන් ඔය පිළිවෙලට යනවා පුතේ. ඉතින් පුතේ දැන් ඔය විශේෂතාව ගැන කතා කරද්දී විශේෂයෙන් අපේ බුදුහාමුදුරුවෝ හා සම්බන්ධ අපි බුද්ධ චරිතය හා සම්බන්ධව කතා කරද්දී අපිට මේ දේවල් කතා කරන්න පුළුවන්. පුතාලා අහලා තිනවද අග්ගික භාරද්වාජ ගැන? ඔය අග්ගික භාරද්වාජ කියලා කියන පුතේ මේ ඇතරම අර ගිනි පුදන ඒ වගේම නොඑක් මත ඉදිරිපත් කරලා නේද ශ්‍රාවකයන් ඇති කරගෙන එහෙම ජීවත් වෙච්ච පිරිස තමයි ඔය කට්ටිය පුතේ. අග්ගික කියලා කියන පුතේ ගිනි පුදන අය. දැන් ඔයගොල්ලෝ පුතාලා දැකලා ඇති සමහර වෙලාවලදී ඔය චිත්‍රපටවල වුණත් නේද? ගිනි ගොඩක් ගහලා ඒවට ගිතෙල් නම් ගිතෙල්, එහෙමත් නැත්නම් වෙනත් තෙල් නම් වෙනත් තෙල් දාලා ඒගොල්ලෝ අර යන්ත්‍ර මන්ත්‍ර සූත්‍ර ආදී කියමින් ජප කරනවා. එතකොට පුතේ ඒගොල්ලොන්ගෙන් එක්කෙනෙක් තමයි අග්ගික භාරද්වාජ. දැන් අග්ගික භාරද්වාජ පුතේ බුදුහාඳුරගෙන් බණ අහලා අන්තිමට බුදුන් සරණ යනවා පුතේ. අන්න ඒකයි පුතේ දැන් මේ බුද්ධ චරිතය තුලදී මගධය තුල ඇතිවෙච්ච විශේෂතාවන් ගැන තමයි මේ කතා කරන්නේ. ඊට පස්සේ පුතේ අපි බලමු මගධය හා බැඳී අංග ජනපදය. මේක හරි ලස්සන අනුමාත්‍රකාව පුතේ හොඳට බලන්න අපේ පුතාලට පේනවා ඇති. මේ තියෙන පුතේ මගධ. ඔය තියෙන්නේ මගධ පුතේ. ඊට පස්සේ පුතේ බලන්න දැන් ඔය මගධත් එක්කම දකුණු පැත්තෙන් තියෙනවා අංග කියලා ජනපදයක්. හොඳට බලන්න පුතේ. ඒ ළඟම තියෙනවා ඒක. අපේ පුතාලගේ පහසුව සඳහා මම මේ විදියට සටහන් කරලා තියෙනවා. එතකොට පුතේ ඔය අංග දැන් පටන් ගන්නෙත් එහෙමනේ අංග මගධ කාසි කෝසල වජ්ජිමල්ල චේතිකූරු නේද? ඔය විදියට. ඔය අංගේ විශේෂත්වය තමයි. එහෙමත් නැත්නම් අංග කියන ජනපදයේ විශේෂත්වය තමයි පුතේ අපි කතා කරමු ඒක දැන්. එතකොට පුතේ දැන් අපි දන්නවා අංග ගැන කතා කරද්දී අපිට අනිවාර්යෙන්ම කතා කරන්න පුළුවන් අංග ජනපදයේ රාජධානිය තමයි පුතේ චම්පා. චම්පා කියන්නේ ඒකේ තිබුණු අගනගරය. මම පුතාලගෙන් අහුවොත් මේ විදියට
මගධයේ අගනුවර කුමක්ද කියලා. පුතාලා කියන්න බලන්න. ඔව් හරියටම හරි පුතේ. රජගහ නුවර. රජගහ නුවර. එතකොට අංග ජනපදයේ රාජධානිය එහෙමත් නැත්නම් අගනුවර කුමක්ද? මොකද්ද පුතේ? චම්පා. චම්පා. ඒ නිසා පුතේ හොඳට මතක තියාගන්න අංග රාජධානියේ අග නගරය ඉතින් අපි නැත්නම් අපි කියනවා නුවර නේද ප්‍රධාන වශයෙන් කතා කරනවා. අන්න ඒ කොටසෙදී අපිට කතා කරන්න පුළුවන් අංග රාජධානිය එහෙමත් නැත්නම් අංග ජනපදයේ රාජධානිය චම්පාව විදියට. ඒකෙදි පුතේ අපිට ඔය අංග කියන ජනපදේ බලා ගන්න පුළුවන් සෝන දණ්ඩ කියලා බමුණෙක් හිටියා. සෝන දණ්ඩ කියලා. ඉතින් මේක ප්‍රසිද්ධ කතාව පුතේ පුතාලා අහලා ඇති කතාව. ඒ වගේම තමයි පුතේ ඔය අපි අහලා තියෙනනේ සෝන කුටිකන්න හිමියෝ භාණ්ඩාගාරිකයෙකුගේ පුතෙක්. තෝට ඒ අංග දේශයේ හිටපු විශේෂ භාණ්ඩාගාරික. එහෙම භාණ්ඩාගාරික කියන වචනේ අහලා ඇතිනේ පුතේ. ඒක නේද? එතකොට එයාගේ පුතෙක් තමයි කවුද? සෝන කුටිකන්න එහෙමත් නැත්නම් සෝන කුටිකන්න තෙරුන් වහන්සේ. ඇත්තම කිව්වොත් පුතේ මේ අංග ජනපදයේ පුතේ කටුකයි. බලන්නකො පුතාලට පේනවා ඇති. කටුකයි. කටුකයි කියන්නේ ඔය කඳු නගින්න තියෙනවා. ඒ වගේම කඳු නගින්නකොට එහෙම ඒ ලේසි පහසු වැඩක් එහෙම නෙමෙයි. අනිත් එක ඔය දැන් අපි දන්නවා පුතේ සාමාන්‍යයෙන් ඔය පරිසරයේත් එක්ක හරිම රළු පරිසරයක් තමයි තියෙන්නේ. පරිසරය ගත්තාම කටු වර්ග, ගල් වර්ග. මේ වගේ තියදී අතරම පුතේ ගමන් කරන්න අපහසුයි. දැන් පුතාලා වුණත් පුතේ දැන් මිදුලකට ගියාම නේද? බොරළු ටිකක් එහෙම පෑගෙනකොට ඒක හොඳටම තේරෙනවා. ඔය අංග කියන ජනපදයේ පුතේ ඇත්තටම ටිකක් දුෂ්කරයි. ටිකක් කිව්වට ටිකක්මත් නෙමෙයි දුෂ්කරයි. ඉතින් පුතේ මොකද වුනේ මේ සෝන කුටිකන්න හිමියෝ භාණ්ඩාගාරිකුගේ පුතෙක් බුදුහාමුදුරුවන්ට පැහැදිලි කරනවා බුදුහාමුදුරුවනේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන්න තරමක් අපහසුයි. මොකද පයින් යනකොට එහෙම වඩිනකොට එහෙම කකුල් වලට තුවාල වෙනවා. කටු ඇනෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවනේ අපිට අවසර දෙන්න පාවහන් දාන්න. අන්න පුතේ වැදගත් කාරණයක්. සෝන කුටිකන්න හාමුදුරුවෝ ඉල්ලුම් කළා පාවහන් දාන්න. නේ පාවහන් කියලා කියන අපි පුතාලා අපි දන්නවනේ. එතකොට උන්වහන්සේ නිසා පාවහන් පාවිච්චිය අනුමත කළා අපේ බුදුහාමුදුරුවෝ. අන්න පුතේ බලන්න. මොකද උන්වහන්සේ කන් යොමා අහනවා ඉස්සල්ලා. කාගේ මතේ වුණත් මහජන මත උන්වහන්සේ පිළිගන්නවා. නේද? උන්වහන්සේ ඇහුම්කන් දෙනවා. ඊට පස්සේ ඒකට හරියන උත්තරයක් ලබා දෙනවා පුතේ. අන්න ඒකයි උන්වහන්සේ තුල තිබුණු විශේෂ ලක්ෂණයක් ඒක. ඊට පස්සේ පුතේ ඔය සෝන කුටිකන්න හාමුදුරුවන්ගෙන් පස්සේ හාමුදුරුවෝලා ඔන්න පාවහන් දාන්න පටන් ගත්තා. ඉතින් පුතේ ඔය අංග මම දැන් කතා කරේ අංග ජනපදයේ තිබුණු ස්වභාවය. එක මගධේ ළඟම තියෙනවා. ඒතර අපි දන්නවා පුතේ ඔය ගංගාවල් නේද? අපි ටිකට කලින් කතා කරානේ ගඟ ගැන. ඒතර ඔය ගංගාවල් ගලා එන්නේත් ඔය අංග නේද? අංග ජනපදයෙන්. ඒ වගේම තව අපි කතා කරනවා ඉස්සරහට ඔය ජනපදයන් ගැන. ඒතකොට අපි පුතාලට ඔය ගංගාවන් ගලා එන ආකාරය අපිට දැනගන්න පුළුවන්. හොඳයි පුතේ අපි ඊළඟට බලමු කෝසල පුතේ මේකත් රාජාණ්ඩු ජනපදයක්. කෝසල කියද්දි මතක් වෙන්නේ කවුද පුතේ? කියන්න බලන්න. කවුද මතක් වෙන්නේ? ඇත්තටම කියන්න බලන්න.
මට නම් මතක් වෙන්නේ කොසල් රජතුමා. කොසල් රජතුමා මහත හින්දා එහෙම නෙමෙයි. කොසල් රජතුමා හරිම දක්ෂ රජෙක්. එයා හැබැයි මහතයි ටිකක්. අපි පුතාලා අහලා ඇතිනේ. සාමාන්‍යයෙන් එයාට ඉඳගත්තාම එක තැනක නිින්ද යනවා. ඉතින් පුතේ සාමාන්‍ය නිින්ද යනකම් දැන් නිින්ද යන්නේ හේතුව ඇඟ මහත වැඩි. නිසා මතක ඇති පුතේ කොසල් රජතුමා ගැන. ඔය කෝසල ගැන කතා කරද්දී අපිට ඒ කතාව දැනගන්න පුළුවන්. පුතේ මෙන්න මේ සිතියම පොඩ්ඩක් බලන්නකෝ. ඔයාලගේ ඔය දැනුම යොදලා පොඩ්ඩක් මේ සිතියම පොඩ්ඩක් බලන්න. කොහෙද තියෙන්නේ කෝසල? මගද මෙතන තියෙනවා, අංග මෙතන තියෙනවා, වජ්ජි මල්ල කාසි ඔන්න පුතේ කෝසල තියෙනවා. දැක්කද? කෝසල රාජ්‍යය. ඔය කෝසල රාජ්‍ය පුතේ කෝසල රාජ්‍ය පුතේ හරිම වැදගත් ජනපදයක්. මොකද බුදුහාමුදුරුවන්ගේ ගොඩාක් දේවල් උන්වහන්සේගේ චරිතයෙන් වැඩිපුර සිද්ධීන් සිද්ධ වෙලා තියෙන්නේ ඔය කොසල් රාජ්‍යය. ඒ නිසා පුතේ අපි මේ කොසල් රට, අපි කියන්නේ කොසල් රට, එහෙමත් නැත්නම් කොසල් ජනපදය පිළිබඳව විස්තර ටිකක් දැනගනිමු. හොඳයි පුතේ, පුතාලා හොඳටම මේ සිතියම බලන්න. අපේ පුතාලට පේනවා ඇති. පුතාලගේ පහසුව සඳහා මම මෙතනදී පුතාලට පෙන්වන්නම්. මෙන්න මේ කොටසදී පුතේ බලා ගන්න පුළුවන් කොසල් රාජ්‍ය විදියට. එතකොට ඒ කොසල් රාජ්‍යයේ තිබුණු විශේෂත්වයන් ගැන කතා කරද්දී පුතේ මේ විදිහට සටහන් කරන්න පුළුවන්. උතුරින් නේපාලයත්. නේපාලේ තමයි පුතේ සිද්ධාර්ථ කුමාරයන් උපදින්නේ. එතකොට ඒ රට හරිම ලස්සනයි. ලස්සනයි, අතරම ලස්සනයි රට. දැන් ඔය නේපාලය, බංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, ටිබෙට් නේද? ඊට පස්සේ කාම්බෝජය. ඔය විදිහට පුතේ දැන් ඔය බෙදලා තියෙනවනේ. ඔය කියන කාලේ එහෙමත් නැත්නම් පුතේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ වෙද්දී කිසිම බෙදීමක් තිබුණේ නැහැ. බෙදීමක් තිබුණා. හැබැයි සම්පූර්ණයෙන් අපි කතා කළේ ජම්බු දීපේ විදිහට. නමුත් අපි වර්තමානයේදී කතා කරද්දී අපිට මේ විදිහට සටහන් කරන්න පුළුවන් පුතේ. එතකොට පුතේ උතුරෙන් නේපාලයත්, දකුණින් ගංගා නම් නදියත්, ඒ වගේම පුතේ බටහිරින් පාංචාල දේශයත්, නැගෙනහිරින් සාධා කියලා කියන පුතේ ඒකත් ලොකු වැදගත් ස්ථානයක් ඒක. සාධා කියන අපි කතා කරන පුතේ ඒක ගඟක් විදිහට කතා කරනවා. එමත් වැදගත් ස්ථානයක් පුතේ ඒකත්. හොඳයි පුතේ, නැගෙනහිරින් සාදාවත්, ඒ වගේම පුතේ දැන් කෝසල ගැන කතා කරද්දී අපිට මේ විදියට සටහන් කරන්න පුළුවන්. හොඳයි, බලමු පුතේ මේ කෝසලයේ තිබිච්ච වැදගත්කම. දැන් අපේ පුතාලට මතක ඇතිනේ කොසල් රජතුමා ගැන. ඒතර කොසල් රජතුමා තමයි පුතේ ඔය කෝසල රාජ්‍ය සම්පූර්ණයෙන් පාලනය කරේ. ඉතින් පුතේ දැන් කාලයක් ගියාම එයාගේ පුතෙක් හිටියා විදුඩබ කියලා. ඉතින් පිළිවෙලින් පිළිවෙල තමයි එහෙම පාලනය කරේ. අපි දන්නවා බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලේ කොසල් රජතුමා තමයි පුතේ පාලනය කරේ. එතකොට පුතේ අපි හැමෝම දන්නවා ඒකේ අගනුවර තමයි සවැත් නුවර. සවැත් නුවර තමයි පුතේ එහි අගනුවර. ඒ වගේම පුතේ ඒකේ පාලකයා උනේ පසේ නදී කොසල් රජතුමා. හරි වැදගත් රජෙක් පුතේ. හරි වැදගත් කියන්නේ පුතේ පිනට දහමට බොහොම ලැබි වෙච්ච කෙනෙක්. විශේෂයෙන්ම බුදු දහමට හොඳ ගෞරවයක් තිබුණා. බුදුහාමුදුරුවෝ සහ කොසල් රජතුමා එකම වයසේ අය. පුතේ ওই කොසල් රජතුමා බොහොම ලස්සනට ඒ කතාව කියනවා. පුතේ මේ ලස්සන කතාවක් මේක පුතාලා අහලත් නැති මෙන්න මේ විදියට.
එක්තරා අවස්ථාවකදී මෙන්න මෙහෙම සටහන් වෙනවා අපිට පුතේ. පුනච්ච පරං භන්තේ පුනච්ච පරං භන්තේ භගවාපි කත්තියෝ භගවාපි කත්තියෝ. එතකොට පුතේ මොකක්ද මේ කියන්නේ? භගවාපි කත්තියෝ අහම්පි කත්තියෝ. ඒ විතරක් නෙවෙයි පුතේ, දෙවෙනි කාරණේත් හරිම වැදගත්. ඒ තමයි භගවාපි කෝසලෝ. එහෙමත් නැත්නම් කෝසලකෝ. භගවාපි කත්තියෝ නේද? අහම්පි කත්තියෝ. භගවාපි කෝසලකෝ අහම්පි කෝසලකෝ. ඊට පස්සේ පුතේ වැදගත්ම කාරණේ තමයි භගවාපි ආසීතිකෝ. අහම්පි ආසීතිකෝ. දැන් පුතේ මේ වැදගත් කාරණාවන් තුනක් පුතේ. දැන් පුතේ බලන්න මේ විදියට මේ කතාව පුතාලට මතක ඇති. මේ කතාව පුතාලට හොඳට මතක ඇති. කොසල් රජතුමා මෙන්න මෙහෙම සටහනක් ඉදිරිපත් කරනවා. මොකක්ද? බුදුරජාණන් වහන්සේ කත්තියෙක්. එහෙමත් නැත්නම් අපි කියනවා ශාස්ත්‍රීය වංශයේ කෙනෙක්. මමත් එහෙම කෙනෙක්. ඊට පස්සේ රජතුමා කියනවා කෝසලකෝ බුදුහාමුදුරු කෝසලයේ කෙනෙක්. ඉතින් මමත් කෝසලයේ කෙනෙක් නේ. ඊට පස්සේ වැදගත්ම කාරණේ තමයි පුතේ හොඳටම බලාගන්න පුතේ. බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 80යි. ඉතින් මටත් 80යි නේ. හරි වැදගත් කාරණයක් පුතේ. දැන් මේ විදිහට කොසල් රජතුමා බුදුහාමුදුරු ගැන කියනවා. ඉතින් පුතේ බලන්නකෝ ලස්සනට දැන් මේ බුදුහාමුදුරුවෝ සහ කොසල් රජතුමා අතර තියෙන සම්බන්ධතාවය ගැන මේ කියන්නේ පුතේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ එක්ක පුදුම සම්බන්ධියාවක් අපේ කොසල් රජතුමා තුල තිබුණා. කොයිතරම්ද කියනවා නම් පුතේ හොඳට බලන්න කොයිතරම් සම්බන්ධියාවක් තිබුණාද කියනවා නම් පුතේ බුදුහාමුදුරුවෝ බලන්න රජතුමා දවසට 3 වරක් හමු වෙන්න වෙනවා. දවසට 3 වතාවක් බුදුහාමුදුරුවෝ හමු වෙන්න යනවා. අන්න එතනින්ම පේනවා පුතේ බුදුහාමුදුරුවෝ එක්ක මොනතරම්නම් සම්බන්ධතාවයක් තිබුණාද කියලා. මේ කතාව පුතේ අපිට හොඳටම බලා ගන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ ධර්මචේතිය සූත්‍රය. ධම්මචේතිය සූත්‍රයේදී අපිට මේක හොඳටම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපි දන්නවනේ ඔය අචිරවති නදිය. අචිරවති නදිය කියවම පුතේ බුදුහාමුදුරුවෝ අතරම ගොඩක් කල් පුතේ බුදුහාමුදුරුවෝ මේ ගඟ ආශ්‍රිත තමයි උන්වහන්සේ ජීවත් වුනේ. ඊට පස්සේ පුතේ අපි දන්නවා උන්වහන්සේ බොහොම ධර්ම දේශනාවල සාවත්තියන් පුතාලා ඇති සාවත්තියන් කියලා වචනයක්. එතකොට සාවත්තියන් කියලා කියන පුතේ සවැත් නුවර උන්වහන්සේගේ බොහොම ධර්ම දේශනාවන් සූත්‍ර පිටකේ පෙරළුවම් පුතේ හොඳටම පිට පේනවා. කියන්නේ සවැත් නුවර උන්වහන්සේ බොහොම ධර්ම දේශනාවන් දේශනා කරලා තියෙනවා පුතේ. ඊළඟ කාරණේ පුතේ අපි දන්නවා අංජන වනය, අන්ද වනය නේද? ජේතවනාරාමය. මේ විදිහට පුතේ අපිට කෝසල ජනපදේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ අපි බලමු කෝසලේ ප්‍රභූවරු කවුද කියලා. මෙන්න මේ කෝසලේ ප්‍රභූවරු කියන අනුමාත්‍රිකා යටතේ පුතේ මෙන්න මේ විදිහට අපිට කතා කරන්න පුළුවන්. අග්‍රදායකයෝ විදියට පුතේ අනේ පිටු සිටුවරයාත් ඒ වගේම විසාකා මහා උපාසිකාවත් ඔන්න පත් වෙලා හිටියේ පුතේ. දැන් මේක හරි වැදගත් පුතේ. දැන් අපි හැමෝම දන්නවනේ පුතේ අනාථපිණ්ඩික සිටුවරයා ගැන අපි හැමෝම අහලා තියෙනවනේ. ඒ වගේම තමයි පුතේ විසාකා මහා උපාසිකාව ගැනත් අපි අහලා තියෙනවා. දැන් පුතාලා හැම කෙනෙක්ම දන්නවා විසාකා මහා උපාසිකාව කියලා කියන්නේ වයස අවුරුදු 7 දී සෝවාන් වෙච්ච කෙනෙක්. ඒ වගේම නිතරම පුතේ ජේතවනාරාමේ වැඩ ඉන්න
ස්වාමින් වහන්සේලාගේ සැප දුක් බලනවා. විශේෂයෙන්ම භික්ෂුණීන් වහන්සේලා එක්ක නිතරම පුතේ ධර්ම සාකච්ඡාවල යෙදෙනවා. ඉතින් පුතේ විසාකා මහ උපාසිකා ගැන පුතාලට කියන දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම විසාකා මහ උපාසිකාව පුතේ මේ ශාසනයට වැදගත්ම කොටස් ටික සම්පූර්ණ කළා. ඒ කියන්නේ දෙන්න පුළුවන්, කරන්න පුළුවන් උපරිම සේවාවන් සිද්ධ කළා. ඒ නිසා අපිට පුතේ මේ කෝසලයේදී ප්‍රභූවරුන් හැටියට අපේ අනාථපිණ්ඩික සිටුවරයාත් එහෙමත් නැත්නම් අනේපිඩු සිටුවරයාත් විසාකා මහ උපාසිකාව ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න පුතේ පසේනදී රජතුමාගේ පුත්‍රය බ්‍රහ්මදත්ත ඒ කියන්නේ කුමාරයා. පසේනදී කොසල් රජතුමාගේ පුතෙක් වන බ්‍රහ්මදත්ත පුතේ මහාන වෙනවනේ. ඔන්න පුතේ මහාන රජතුමාගේ පුතෙක් මේ පුතේ. මහාන වෙනවා. ඒ විතරක් නෙවෙයි පුතේ. සොහොයුරිය සුමනා මොකද ඒ වන විටත් පුතේ ඒ වන විටත් භික්ෂුණී ශාසනය පුතේ ඒ වන විටත් භික්ෂුණී ශාසනය ආරම්භ වී තිබුණා. ඔන්න සුමනා සොහොයුරිය කාගේද? කොසල් රජතුමාගේ සොහොයුරිය පුතේ. මොකද උනේ? මහාන වෙනවා පුතේ. ඔන්න ප්‍රභූවර පුතේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ළඟින් ආශ්‍රය කළ කෙනෙකු පුතේ. ඊළඟ කොටස බලන්න පුතේ. ෂට්ශාස්ත්‍රවරුන්ගේ මධ්‍යස්ථානයක්. දැන් උන්වහන්සේ මේ ධර්ම ප්‍රචාරය කරන්නේ, ධර්ම දූත සේවාව කරන්නේ, ඒ වගේම මේ ශාසනය ව්‍යාප්ත වෙමින් තමයි තිබෙන්නේ. ඇත්තටම පුතේ මේ ෂට්ශාස්ත්‍රව පුතාලා අහලා ඇතිනේ. මම පුතාලාට කලිනුත් මතක් කරලා තියෙනවා. දන්නවනේ පූර්ණ කස්සපල, මක්කලි කෝසාල, අජිත කේසකම්බලි, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාත පුත්ත. මෙන්න මේගොල්ලොත් පුතේ හිටියේ කොහෙද? කෝසලේ. ඉතින් ඒගොල්ලෝ එහෙම ඉඳිද්දිත් අපේ බුදුහාමුදුරුවෝ කිසිම සැලීමකින් තොරව උන්වහන්සේගේ ගමන ලස්සනට වැඩියා පුතේ. බලන්නකො හරියම අපූර්වයි පුතේ. ඒගොල්ලෝ ඉඳිද්දිත් අපේ බුදුහාමුදුරුවෝ ලස්සනට මේ ධර්මයේ ව්‍යාප්ත කළා. රටේ නායකයා එක්ක බොහොම සමීප සම්බන්ධතාවක්. මම කලිනුත් පැහැදිලි කළා පුතේ. කොසල් රජතුමා දවසට 3 වතාවක්ම බුදුහාමුදුරුවෝ බහැ දකිනවා. අන්න ඒ වගේම තමයි පුතේ අපිට මෙතනදී බලා ගන්න පුළුවන් පොක්කර සාති ලෝහිච්ච ඒ වගේම චංකී වැනි උසස් කුල අය බුදුහාමුදුරුවෝගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. මේගොල්ලෝ උසස් කුල අය පුතේ. ඒතකොට මේගොල්ලෝ අපිට කතා කරන්න පුළුවන් පුතේ කෝසලේ ප්‍රභූවරු විදියට. මේ අනුමාතෘකාව යටතේ පුතේ අපිට මේ කොටස් ටික කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ වැදගත්ම කොටස අපිට දැන් ඊළඟට හමු වෙනවා. අපි දන්නවා හැමෝම එක අඟුල්මල් දමනය. අපි කියනවා අඟුලිමාල දමනය. මතකද පුතේ ඔය කතා වස්තුව අපේ පුතාලට? අඟුලිමාල කියලා කියන්නේ පුතේ බොහොම අහිංසක කෙනෙක්. බොහොම අහිංසක කෙනෙක්. අනේ කාටවත් කරදරයක් නැහැ, හිංසාවක් නැහැ. තමන්ගේ පාඩුවේ වැඩක් කරපු කෙනෙක්. ඉතින් අතරම පුතේ මේ අඟුලිමාල කෙනා කොසල් රජතුමාගේ පුරෝහිතෙකුගේ පුතෙක්. කොසල් රජතුමාගේ පුරෝහිතෙකුගේ පුතෙක්. ඒ වගේම තමයි පුතේ බුදුරජාණන් වහන්සේ දමනය කරනවා යාව. කොහොමද දමනය කරන්නේ? පුතේ කතාවස්තුව මතක ඇතිනේ. දැන් අර යහළුවෝ කියපු බොරුවක් නිසා ගුරුවරයා දඩුවමක් දෙනවා. මොකක්ද ඒ දඩුවම? ඇඟිලි 1000ක් කොහොම හරි ඕන පූජාවට, ගුරු පූජාවට. අහිංසකයි කුමාරයා. කැමති වුණා වැඩේට. මං ගුරුවරයාගේ මේ වචනය සම්පූර්ණ කරනවා කියලා හිතාගෙන පුතේ වැඩේ පටන් ගත්තා. ඉතින් පුතේ කවුරුත් කැමති නැන්නේ මෙන්න මේ ඇඟිල්ල කපලා ගන්න කියලා කියන්නේ. කවුරුත් කියනවාද මේ ඇඟිල්ල කපලා ගන්න කියලා? කවුරුත් කැමති නැහැ මේ වැඩේට. මොකද උනේ?
අංගුලිමාල කුමාරයා අහිංසකයි කවුරුත් දුන්නේ ඇඟිලි බලෙන්ම කපන්න පටන් ගත්තා. ඇඟිලි ටික බලෙන් කපන්න පටන් ගත්තා. කපන්න දුන්නේ නැති අයව අතින් කැපුවා. ඒ වගේම අත කපන්න දුන්නේ නැති අය මැරුවා. සෑහෙන ලොකු විනාශයක් සිද්ධ කළා පුතේ. අතරම ගුරුවරයාගේ වචනය කොහොම හරි ඇඟිලි බොහොමයක් එකතු කරගත්තා. 999ක්ම අපේ සාහිත්‍යවල එහෙම තමයි සඳහන් වෙන්නේ. එකතු කරපු අවස්ථාවේ තමන්ගේ මෑණියන්ගේ ඇඟිලි පවා මේ කපන් කියපවලයි බුදුහාමුදුරුවෝ පුතේ පිහිට වෙනවා. බුදුරජාණන් වහන්සේ පුතේ බලනවා දිවසින් කාටද මම පිහිට වෙන්න ඕනේ? ඒ වෙලාවේ අපේ අංගුලිමාල කුමාරයා පේනවා. මේ විදිහට පෙරුණාම පුතේ බුදුහාමුදුරුවෝ දමනය කරනවා. දමනය කරනවා කියන්නේ පුතේ බුදුහාමුදුරුවෝ ප්‍රිය වචනයෙන් කතා කරනවා. ඒ වෙලාවේ අංගුලිමාල කල්පනා කරන කවුද මට මේ වෙලාවේ ප්‍රිය වචනෙන් කතා කරන්නේ? මේ වෙලාවේ කවුද මට ප්‍රිය වචනෙන් කතා කරන්නේ? බලද්දි බුදුහාමුදුරුවෝ පිටිපස්සේ ඉන්නවා. රස්මාලා උන්වහන්සේ බුදුහාමුදුරුවෝ දැක්කම බුදුහාමුදුරුවෝ බොහොම ලස්සනට ඉන්නවා. බුදුහාමුදුරුවෝ දැක්කාම බුදුහාමුදුරුවන්ගේ ඇඟිලි කපන්න යනවා. මෙහෙම දිගටම හයියෙන් වේගෙන් යනවා. බුදුහාමුදුරුවන්ට කියනවා අංගුලිමාල නතර වෙන්න, ඔහොම නතර වෙන්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා අංගුලිමාල මම නෙමෙයි දුවන්නේ. ඔයා දුවන්නේ. ඔබ දුවන්නේ නෙමෙයි. එයාට තේරුම් ගන්න මොකද්ද මේ කියන්නේ? පුතේ දමනය කළාට පස්සේ තමයි තේරෙන්නේ මේ අපේ බුදුහාමුදුරුවෝ නේද. මොකද එයාට අවශ්‍ය වෙලා තිබුණේ පුතේ ඇඟිලි 1000ක්. ඒ වෙලාවේ පුතේ රජතුමාත් තමන්ගේ සේනාව යවලයි තිබුණේ මෙයාව විනාශ කරන්න කියලා. අල්ලන් එන්න කියලා. කොහොම හරි පුතේ බුදුහාමුදුරුවෝ මේ ඒ වෙලාවට අංගුලිමාලට පිහිට වුණා. ඒක තමයි පුතේ මේ අනුමාතුරුකා විදිහට අපි ගන්න පුළුවන් අඟුල්මල් දමනය කියලා. අතරම පුතේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කෝසලයේ. නිසා පුතාලට මේ කතන්දරේ මේ කතාව මේ කතා වස්තුව අපේ පුතාලට හොඳට මතක ඇති. ඊට පස්සේ පුතේ වැදගත් කතාවක් ඒක අපේ පුතාලා අනිවාර්යයෙන්ම අහලා ඇති. ඒ තමයි පුතේ රෝහිණී ගන්තර යුද්ධය. අතරම පුතේ මේ යුද්ධය කියන වචනය ඇහෙද්දිත් අපිට මොකද මතක් වෙන්නේ? නේද? ලොකු විනාශයක් පුතේ. මිනිස්සු ගහ ගන්නවා, මරා ගන්නවා, කොටා ගන්නවා. පුතේ මෙතනදී බුදුහාමුදුරුවෝ නොහිටින්නම් මේ රෝහිණී ගඟේ තිබුණු වතුර වගේ ලේ ගලන්නේ පුතේ. ඇත්තටම පුතේ මෙතනදී ඇත්තටම සිද්ධ වෙන්නේ දැන් අපි දන්නවා කොහොමත් පුතේ ওই කෝසලේ හිටපු කෝසල වාසීන්, ශාක්‍ය හිටපු ශාක්‍ය වාසීන් මේගොල්ලොන්ගේ ජීවනෝපාය එහෙමත් නැත්නම් තනිකර කලේ පුතේ ගොවිතැන්. ඔය ගොවිතැන් කරන්න නම් පුතේ වතුර තියෙන්න ඕන හොඳට. ඉතින් පුතේ වතුර ඕන ගොවිතැන් කරන්න නම් මොකද අවුරුද්දට එක වතාවයි හරියටම ගොවිතැන් කරන්න. ඉතින් අපේ පුතාලා කොහොමද දන්නවනේ ඉන්දියාවේ ඍතු තුනක් තියෙනවා. හේමන්ත, ගිම්හාන, වස්සාන. වහින කාලෙට වහිනවා, පායන කාලෙට අධික වශයෙන් පායනවා. පායනකොට පුතේ මොකද වෙන්නේ? අර තිබුණු වතුර එහෙම හිඳිනවා, ගංගාවල් හිඳිනවා, ලින්වල් හිඳිනවා නේද? ওই විදිහට හිඳිනකොට පුතේ රෝහිණී ගඟේ වතුර ඔන්න අඩු වෙන්න පටන් ගත්තා. අඩු වෙන්න පටන් ගත්තාම පුතේ දෙපැත්තෙම ජලය බෙදා ගන්න බැරිව එක පැත්තකින් කියනවා මේ පාර ඕගොල්ලෝ කුඹුරු කරන්න ඕනේ නැහැ. මේ පාර ඔයගොල්ලෝ කුඹුරු කරන්න එපා. වතුර ටික අපි ගන්න. අනිත් පැත්තෙන් කියනවා නෑ මේ පාර ඕගොල්ලෝ ජලය ගන්න ඕනේ නැහැ. අපි ජලය ගන්නම්. මේ විදිහට පුතේ ශාක්‍යයොත් ඒ වගේම කොසල් වැසියොත් සටනක යෙදුණා. සටනක යෙදිලා ඉන්නකොට පුතේ මිනිස්සු සමහර වෙලාවල් වලදී අර කතා කරන අවස්ථාවේදී ගහ ගන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ උතන්ට වැඩිය පුතේ වැඩම කරලා අහනවා. ඇයි මොකද්ද මේ ප්‍රශ්නය?
මොකටද මේ ගහගන්නේ? ඒ වෙලාවේ පැහැදිලි කරනවා බුදුහාමුදුරනේ මේ පාර රෝහිණී ගඟේ ජලය ඇත්තටම අඩුයි. ඒ නිසා අපි කතා කළා මේ ජලය මේ පාර අපි ගන්නම් කියලා. ওই ප්‍රශ්නේම අනිත් පැත්තේ කට්ටියත්. ඒ කියන්නේ පුතේ කෝසල් වැසියොත් සාක්‍ය ජනපදයේ වැසියොත් ඒ කට්ටිය මේක බොහොම කතා කළා. දෙපැත්තෙම කතා කරනවා දෙන්නටම සාධාරණයක් වෙන්නේ. හැබැයි දෙන්නම පුදුම තරහෙන් තමයි මේ අවස්ථාවේ ඉන්නේ. බුදුහාමුදුර පැහැදිලි කරනවා ඔය ජලය පොඩ්ඩයි තියෙන්නේ. ඕගොල්ලෝ ඔය ජලය නිසා දැන් ගහ ගන්නවා මරා ගන්නවා. ඕගොල්ලෝගේ ජීවිතේද වටින්නේ මේ ජලයේද වටින්නේ. ඒ වෙලාවේ හැමෝටම මේක පැහැදිලි වෙනවා. ඇත්තනේ නම් අපි මේ කරන්න ගියේ මහා විනාශයක් නේ. තව පොඩ්ඩෙන් බුදුහාමුදුර නොහිටින්නම් ලොකු යුද්ධයක් වෙනවා. මේ විදිහට කල්පනා කළ පුතේ ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ පුංචි දේවල් වලට තමන්ගේ ජීවිතය එක්ක සටන් කරන්න එපා. මේ වතුර නිසා කාගේවත් ලේ ගලන්න අවශ්‍ය නැහැ. දැන් ගලන්නේ වතුර. හැබැයි ඔයාලා යුද්ධයක් කළා නම් මේ ජලය වෙනුවෙන් යුද්ධයක් කළා නම් ගලන්නේ වතුර නෙමේ ලේ. ඒ නිසා බොහොම කල්පනා ඇතිව හිතලා බලලා කටයුතු කරන්න කියලා උන්වහන්සේ දෙපාර්ශ්වයටම ඔන්න ධර්ම දේශනා කළා. ඒ වෙලාවේ පුතේ දෙපාර්ශ්වයම ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබුවා. ඒ නිසා පුතේ මේ අනුමාතෘකාව යටතේ අපි ඉගෙන ගන්නේ රෝහිණී ගන්තෙරේ ඇතිවුණු යුද්ධය සම්බන්ධව. හොඳයි පුතේ එහෙමනම් අපි ඉදිරි කොටස ඉදිරියට බලමු. අපි මෙතනින් මේ කොටස સમાપ્ત කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී දහම් පාසල් අධ්‍යාපනය.